නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් වූ අරහත් වූ මහා කරුණික අපගේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සාදු. මේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයේ ධර්ම පුරෝහිතවර අපගේ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සාදු. මාගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ගෞරවාදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. සදහවත් වාසනාවන්ත පින්වතුනේ, අද මේ ධර්ම දේශනාවට දායකත්වයේ දරමින් ධර්ම දානමය පින්කම සිද්ධ කරන්නේ කෑගල්ල ගලිගමුවේ පදිංචි දැනට ඩුබායිහි සේවයේ නියුතු ඩුබායි මහමෙවුනාව භාවනා අසපුවට සම්බන්ධ පින්වත් මිනොල් රත්නායක මහත්මයා විසින් ධර්ම දානයේ ප්‍රධාන අරමුණ මැයි මාසේ 15 වෙනි දිනට ජන්මදිනයේ යෙදුණු පින්වත් ලසන්තා ප්‍රියදර්ශනී මෑණියන්ට මේ සියලු පින් අනුමෝදන් වෙලා නිදුක් නිරෝග සුව සැලසේවා, දීර්ඝායුෂ සම්පත් සැලසේවා, නිරතුරුව කල්යාණ මිත්‍ර ඇසුර ලැබේවා, සුවසේ ධර්මයේ හැසිරෙන්නටත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නටත් වාසනාව ලැබේවා කියන අදහසිනුයි අද මේ ධර්ම දේශනාවට දායකත්වයේ දරමින් ධර්ම දානමය පින්කම ඒ පින්වතුන්ලා විසින් සිද්ධ කරන්නේ. අද ධර්ම දේශනාවෙන් පින්වතුනේ අපි ඉගෙන ගන්නේ මේ සම්බුද්ධ ශාසනයේ මහානුභාව සම්පන්න ශ්‍රාවක රත්නයක් අපගේ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ, ගෞතම ශාසනයේ දෙවෙනි අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ. අපි හඳුන්වන්නේ ධර්ම පුරෝහිත. ධර්ම පුරෝහිතවර මහානුභාව සම්පන්න මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ ගැන අද අපි මේ ධර්ම දේශනාවෙන් ඉගෙන ගන්නවා. මේ ධර්ම දේශනාවේ සිට ධර්ම දේශනා කිහිපයක්ම අපිට ඒ සම්බුද්ධ ශාසනයේ මහානුභාව සම්පන්න ශ්‍රාවක රත්නය ගැන ඉගෙන ගන්න ලැබෙනවා. මේ ශ්‍රාවක රත්නයේ කතාව ආරම්භ වෙන්නේ මීට ඒකා අසංකේය කල්ප ලක්ෂයකට පෙර. ඒ කාලේ නර ශ්‍රේෂ්ඨ අනෝමදස්සී සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙලා වැඩ හිටියා. ඒ බුදුරජාණන් වහන්සේ සසර කතරින් ඈතර කරවන මිහිරි සද්ධර්මය ඒ කාලේ දේශනා කරනවා. ওই කාලේ හිටියා සිරිවඩ්ඩ නමින් මේ පින්වන්තයා. අනෝමදස්සී බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන කාලේ මොහු සිරිවඩ්ඩ හොඳ මිත්‍රයෙක් හිටියා. සිරිවඩ්ඩගේ සාරද තාපසයා. කවුද මේ සාරද තාපසයා කියන්නේ? අපි මීට පෙර සාරිපුත්ත මහරහතන් වහන්සේ ගැන ඉගෙන ගත්තනේ. අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේ තමයි ඒ කාලේ සාරද තාපසයා. සාරද තාපසයාගේ ආශ්‍රමයට අනෝමදස්සී බුදුරජාණන් වහන්සේ වැඩම කරපු වෙලාවේ සාරද තාපසයා අනෝමදස්සී බුදුරජාණන් වහන්සේට අපෝපස්ථාන කරලා අනෝමදස්සී බුදුරජාණන් වහන්සේ අභිමුඛයේ පුණ්‍ය ප්‍රාර්ථනාවක් කළානේ. ඒ ප්‍රාර්ථනාව තමයි මතු අනාගතයේ බුදුසසුනක බුදුරජුන්ගේ අග්‍ර ශ්‍රාවකයා බවට පත් වෙන්න ලැබේවා කියන පැතුම. සාරද තාපසයා තමන්ගේ හිතවත් සිරිවඩ්ඩ කියන මේ මිත්‍රයාට තමන්ගේ ප්‍රාර්ථනාව ගැන කරුණු සැලකලා. එතකොට මේ සිරිවඩ්ඩ කියන මිත්‍රයාට හරියට හිත සන්තෝෂ වුණා. ඔහු ඒ වෙලාවේ දැනගත්තා බුදුරජාණන් වහන්සේලාට මේ අග්‍ර ශ්‍රාවකයෝ දෙනමක්ම බුදුරජාණන් වහන්සේලාට අග්‍ර ශ්‍රාවකයෝ විදිහට එක නමක් නෙමෙයි දෙනමක්ම වැඩ ඉන්නවලු. ඉතින් ඔහුට බලවත් චිත්ත ප්‍රසාදයක්, බලවත් හිතක් උපන්නා. අනේ මගේ සාරද මිත්‍රයා බුදුරජාණන් වහන්සේගේ පළමු අග්‍ර ශ්‍රාවකයා බවට පත් වෙද්දී
මට ඒ බුදුරජාණන් වහන්සේගේම දෙවෙනි අග්‍ර ශ්‍රාවකයා වෙන්න ඇතිනා. ඒ හිත උපන්නා. ඒ හිතෙන් අනෝමදස්සී බුදුරජාණන් වහන්සේටත් භික්ෂු සංඝයාටත් තමන්ගේ නිවසට දානයකට ආරාධනා කළා. දානෙට ආරාධනා කළද්දී ඔහු හරි සතුටු මලක් තමයි නිල් මහනෙල් මල්. ඔහු ඔක්කොම සැරසිලි කෙරෙව්වේ නිල් මානෙල් මල් වලින්. බුදුරජාණන් වහන්සේට වැඩ ඉන්න ලස්සන මණ්ඩපයක් කෙරෙව්වා කියනවා සම්පූර්ණ නිල් මහනෙල් මල් වලින්. මහා ශ්‍රාවකයන් වහන්සේලා වඩා හිඳුවලා බුදුරජාණන් වහන්සේවත් ඒ භික්ෂු සංඝයා වහන්සේත් දානින් පුදලා අවසානයේ පුණ්‍ය ප්‍රාර්ථනා කරනවා ස්වාමීනි මේ අනෝමදස්සී අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් බුද්ධ ශාසනයේ බුදුරජුන්ට අග්‍ර වූ භද්‍ර වූ ශ්‍රාවක යුග්මයක් සිටි. ස්වාමීනි මාගේ අතිජාත මිත්‍රයා සාරද තාපසයා මතු අනාගතයේ බුදුසසුනක අග්‍ර ශ්‍රාවකයා බවට පත්වෙන්න ප්‍රාර්ථනා කළා. ස්වාමීනි මං සතුටුයි. ඒ මාගේ මිත්‍රයා යම් සසුනක අග්‍ර ශ්‍රාවකයා බවට පත් වෙනවද? ඒ ශාසනයේම බුදුරජුන්ගේ දෙවෙනි අග්‍ර ශ්‍රාවකයා බවට මම පත් වෙනවනේ. ඉතින් අනෝමදස්සී බුදුරජාණන් වහන්සේ අනාගතයේ බැලුවා ඔහුට පින තියෙනවා. බුදුරජාණන් වහන්සේ වෙලාවේ නියත ප්‍රකාශයක් වදාලා අනාගතයේ ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනයේ ඔබේ හිතමිත්‍ර සාරද තාපසයා සාරිපුත්ත නමින් අග්‍ර ශ්‍රාවක බවට පත් වෙනකොට ඒ බුදුරජුන්ගේ දෙවෙනි අග්‍ර ශ්‍රාවකයා ලෙස මහා මොග්ගල්ලාන නමින් ඔබයි ශ්‍රාවක බවට පත් වෙන්නේ. ඉතින් ඒ විදිහට තමයි එදා අගතනතුරු පිනිස විවරණ ලැබුවේ. එදා ඉඳන් පින්වතුනේ ඒක අසංකේය කල්පලක්ෂයක් පාරමී පිරුවා. ඒකට කියනවා පාරමී පුරනවා කියලා. ඒක අග්‍ර ශ්‍රාවක මහා ශ්‍රාවක උත්තමයන්ගේ ජීවිතයට අයිති එකක්. ඒ ශ්‍රාවක භාවයේ පිනිස ගුණ පුරන්න ඕන. ගුණධර්ම සම්පූර්ණ කරන්න ඕන. ඒ ගුණධර්ම පිරීමට තමයි අපි කියන්නේ පාරමී පුරනවා කියලා. ඒ ගුණධර්ම පිරීම අතරේ ප්‍රධාන ගුණයක් තමයි ගතපච්චා ගතවත පිරීම. ඉතින් මේ ගතපච්චා ගතවත ආදී උතුම් ගුණධම් පුරාගෙන පැමිණිලා අපේ ගෞතම රහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ මහා භද්‍ර කල්පයේ සතරවෙනි සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෙස සම්බුද්ධත්වයට පත්වෙන යුගයේ සාරද බ්‍රාහ්මණතුමා උපන්න සාරී බැමිණියටත් වංගන්ත බමුණාටත් දාව උපතිස්ස නමින්. ඔහු උපන්නේ නාලක කියන ගමේ. ඒ ගම අසලටම වෙන්න ගම්මානයක මොග්ගලී කියන බැමිණියටත් මොග්ගල්ලාන කියන බමුණාටත් දාව මොහු උපදිනවා කෝලිත නමින්. පුංචි කාලේ ඉඳලා දෙන්නා අතිජාත මිත්‍රයෝ බවට පත් වුණා. උපතිස්ස කෝලිත. තරුණ වයසට එනකොට දෙන්නාම ත්‍රිවේද පරප්‍රාප්ත හොඳ දැනුගත් තරුණයෝ. දෙන්නාම දවසක් යනවා ගිරග්ග සමජ්ජය කියන සැනකෙළිය නරඹන්න. ඒ සැනකෙළි භූමියේ අනිත් තරුණ තරුණියෝ අනිත් අය හිතුසේ සතුටු වෙනවා. හැබැයි මේ දෙන්නට එකම ආකල්ප තියෙනවා. ඒක පින්වතුනි පේනවා ජාතක කතා තුල මේ සාරිපුත්ත මොග්ගල්ලාන දිනම වහන්සේලා පුදුම සමීප සම්බන්ධතාවයකින් යුක්තවමයි සංසාර ගමනේ මිත්‍රයෝ විදිහට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් එක සමාන ආකල්ප තිබුණා. දෙන්න සමීපේ ඉඳගෙන ගිරග්ග සමජ්ජේ ටික වෙලාවක් ඉද්දි එක්කෙනෙක් කියනවා මිත්‍රය මේ සැනකිලි වලට පැමිණිලා මිනිස්සු නම් සතුටු වෙන්න උත්සාහ කරනවා. මිනිස්සු මොකද්ද මේ නොපෙනෙන නොතේරෙන નિසරු සතුටක් මේ සැනකිලි වල විඳිනවා. ඒ ජීවිතේ හැම නිමේෂයකම මිත්‍රය නාකි වෙනවා. හැම නිමේෂයකම ලෙඩ දුක් කරා ඇදෙමින් තියෙනවා. හැම නිමේෂයකම මිත්‍රය මේ ජීවිතේ මරණය කරා ඇදෙනවා. මෙහෙම ජීවිතයක මේ සැනකෙලියක මොන සතුටක්ද මිනිස්සු හොයන්නේ? මිත්‍රය මීට වඩා සතුටක් ජීවිතේ තියෙන්න ඕන කියලායි මට නම් හිතෙන්නේ. අනික් කෙනත් ඒක අනුමෝදන් වුණා.
දෙන්නාම තීරණය කළා මීට වඩා සතුටක් ජීවිතේ හැබෑ සතුටක් හොයාගෙන යන්න. ඒ දෙන්නාම ජීවිතේ හැබෑ සතුටක් හොයාගෙන අබිනිෂ්ක්‍රමණය කළා. ඒ කිව්වේ ග්‍රහ බන්ධන අත්හැරියා. දේපල සම්පත් අත්හැරියා, ඥාති සමූහය අත්හැරියා. තමන්ට උතුම් මාර්ගයක් කියා දෙන ගුරුවරයෙක් හොයාගෙන ගියා. ඒ ගුරුවරයා විදිහට මේගොල්ලෝ අවසානයේ නැවතුනේ සංජය කියන පිරිවැජියා ළඟ. ඒ සංජය පිරිවැජියා බණ භාවනා උගන්වපු කෙනෙක්. ඔහු ගාව නැවතිලා ඒ කටයුතු කරමින් ඉන්න අතරේ තමයි අපේ උපතිස්ස තරුණයාට අස්සජී කියන මහරහතන් වහන්සේ මුණ ගැහුණේ. අස්සජී මහරහතන් වහන්සේගෙන් සතරපද ගාථාවක් අහලා ඔහු සෝවාන් ඵලය සාක්ෂාත් කළා. ඒ උපතිස්ස මේ තරුණයා තමන් සෝතාපන්න ඵලයේ සාක්ෂාත් කරපු ගමන් මතක් කළේ කාවද? තමන්ගේ අතිජාත මිත්‍රයා කෝලිත. කෝලිත හොයාගෙන ඇවිල්ලා කෝලිතට කිව්වා මට අද හැබෑවටම ජීවිතේ සැපේ අඳුනාගත්ත උත්තමයෙක් හම්බ වුණා. ඒ උත්තමයා මට දහම්පදයක් කියලා දුන්නා. කෝලිත අහන්න මේ බණපදේ. යේ ධම්මා හේතුප්පබවා තේසං හේතු තථාගතෝ ආහ තේ සංචයෝ නිරෝධෝ එවං වාදී මහා සමනෝ. යම් මේ ධර්මය ඇත්ත හේතුන්ගෙන් හටගත්තා වූ එසේ හටගත් හේතුන්ද හේතු නැසීමෙන් ඒවා නැසී යන ආකාරයේද මේ හේතුඵල ධර්මය ඒ තථාගත බුදුරජාණන් වහන්සේ වදාරනසේක. ඔය ගාථාව කිව්වා. උපතිස්ස කියන තමන්ගේ මිත්‍රයාගෙන් මේ කෝලිත තරුණයාට ඒ ගාථාව අහන්න ලැබෙනකොට නුවණ මුහු කරා ගියා. සෝතාපන්න ආර්ය ශ්‍රාවකයෙක් බවට පත් වුණා. හරි සුන්දරයි ඒ සිදුවීම. ඒ කිව්වේ අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ එහෙම නැත්නම් උපතිස්ස තරුණයාගේ කල්යාණ මිත්‍රයන් වහන්සේ බවට පත් උනේ, ආචාර්යයන් වහන්සේ බවට පත් උනේ අස්සජී මහතෙරුන් වහන්සේ. ඒ වුණාට අපේ මහා මොග්ගල්ලාන මහතෙරුන් වහන්සේගේ කෝලිත තරුණයාගේ කල්යාණ මිත්‍රයා ආචාර්යවරයා වගේ පළවෙනි බණපදේ කියලා දුන්නේ කවුද? උපතිස්ස තරුණයා අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේ. ඒ බණපදේ අහලා සෝතාපන්න ඵලයටපත් වුණා. දෙදෙනාම මුළු රජගහ නුවරම කලඹවාගෙන මේ විස්තරය අපි ඔබට කියලා දුන්නානේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ චරිතාපදානිය පැහැදිලි කරද්දී. රජගහ නුවර සංජය පිරිවැජියාගේ ආශ්‍රමයේ හිස් වුණා. 250ක් ශිෂ්‍යයොත් එක්ක මේ දෙන්නා බුදුරජාණන් වහන්සේ අභිමුඛයට යනවා. ඈතින් පේනවා දෙන්න එන හැටි. උපතිස්ස තරුණයා මුළුමනින්ම ඇහැලමල් කිනිත්තේ පාට හරි ලස්සනයි. බුදුරජාණන් වහන්සේ ඔහුව පෙන්නලා කියනවා මහණෙනි අර ඔබට පේනව නේද අර 250ක පිරිස ඉදිරියේම එන ඇහැලමලේ පාටට හුරු චවි වර්ණයක් ඇති කෙනා. ඒ කෙනා මේ බුද්ධ ශාසනයේ සාරිපුත්ත නමින් මාගේ පළමු අග්‍ර ශ්‍රාවකයා බවට පත් වෙනවා. මහණෙනි ඔබට පේනව නේද ඒ අසලින්ම තව කෙනෙක් එනවා. ඔහු නිල් මහනිල් මලේ පැහැය. දැන් අපේ මුගලන් මහරහතන් වහන්සේට තිබුණේ නිල් මහනිල් මලේ පාට. හරියට පින්වතුනි ඉඳුනිල් මැණිකෙන් කරපු පිළිමයක් වගේ. හරි කඩවසන්. හරි ලස්සනයි. හැමේ පැහැය නිල් මහනිල් මලේ පාට. බුදුරජාණන් වහන්සේ ඔහුව පෙන්නලා කියනවා ඔය නිල් මහනිල් මලේ පැහැගත් කෙනා මේ බුදු සසුනේ මාගේ දෙවෙනි අග්‍ර ශ්‍රාවකයා බවට පත් වෙනවා මහා මොග්ගල්ලාන නමින්. ඉතින් ඔහොම තමයි පින්වතුනි මේ උත්තමයෝ පැවිද්ද ලැබුවේ භාග්‍යතුන් වහන්සේ අභිමුඛයේ පැවිද්ද ලැබලා පැවිද්දෙන් පස්සේ අපේ කෝලිතයන් වහන්සේ මොග්ගල්ලානයන් වහන්සේ කල්ලවාල මුත්ත කියන ජනපදයේ හුදකලා කුටියක බොහොම වීරියෙන් භාවනා කරනවා. කල්ලවාල මුත්තේ වැඩ ඉද්දී ඒ රාත්‍රී දවසේ මේ දවසේ රාත්‍රී කාලේ
මේ මොග්ගල්ලාන තෙරුන් වහන්සේ හරියට පීඩා වින්දා නිදිමතෙන්. මේ සිදුවීම වෙද්දී උන්වහන්සේ පැවිද්දටපත් වෙලා දින 7ක්. උන්වහන්සේ හරි මහන්සියක් ගත්තා නිින්ද දුරු කරන්න. නමුත් තදේට නිදිමත එනවා. හුදකලා කුටියේ වීරිය වඩද්දී උන්වහන්සේට නිින්ද යනවා. එතකොට භාග්‍යතුන් වහන්සේ එ르දියෙන් වැඩම කළා. එ르දියෙන් එහි වැඩම කොට භාග්‍යතුන් වහන්සේ දහම් දේශනා කළා. මොග්ගල්ලාන නිින්දට අහු වෙන්න දෙන්න එපා. මොග්ගල්ලාන නිින්ද යනවනම් ඔබ මෙහෙම කරන්න. ඔබ මෙහෙම කරන්න කියලා බුදුරජාන් වහන්සේ ධර්මයක් දේශනා කළා. ඒ ධර්මයේ අන්තර්ගත වෙනවා පචලායන සූත්‍ර දේශනාවේදී. මා මෙහිදී පචලායන සූත්‍රය විස්තර කරන්නේ මොකද බගු මහරහතන් වහන්සේගේ චරිතාපදානය විස්තර කරලා දෙද්දී ඔබට මා මේ සම්පූර්ණයෙන්ම පචලායන සූත්‍රේ පැහැදිලි කරලා දුන්නා. මේ පචලායන සූත්‍රයේ තියෙනවා නිදිමතින් පීඩා විඳින කෙනෙකුට නිින්ද දුරු කරගන්න උපක්‍රම ගණනාවක් භාග්‍යතුන් වහන්සේ වදාලා. ඒ ධර්මයන් අහගෙන අපේ මොග්ගල්ලාන තෙරුන් වහන්සේ වීරිය වැඩුවා. උන්වහන්සේ පැවිද්දටපත් වෙලා දින 7කින් සියලු කෙලෙස් නසා රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. ඒ රහතන් වහන්සේගේ අරහත්ත්වය ගැන ඒ අරහත් ප්‍රතිපදාව ගැන සඳහන් වෙන්නේ පින්වතුනි දුක්ඛා පටිපදා කිප්පා විඤ්ඤා. ප්‍රතිපදාව දුක් සහිතයි. හැබැයි වේගින් අවබෝධ වෙනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ප්‍රතිපදාව ගත්තොත් සුඛා පටිපදා කිප්පා විඤ්ඤා. ප්‍රතිපදාව හරි සැපයි. සාරිපුත්ත මහරහතන් වහන්සේ නින්දාදී නීවරණ වලින් පීඩා විඳිනේ. උන්වහන්සේ ධර්ම අවබෝධ කළේ සූකර කතලිනේ දීගණක කියන පිරිවැජියාට බුදුරජාන් වහන්සේ දහම් දේශනවා. සාරිපුත්ත තෙරුන් වහන්සේ භාග්‍යතුන් වහන්සේට පවන් සලනවා. පවන් සලමින් බණපදයට ඇහුම්කන් දීගෙන එනකොට සියලු කෙලෙස් නසා රහතන් වහන්සේ නම බවට පත් වුණා. සුඛා පටිපදා. ප්‍රතිපදාව හරි සැපයි. කිප්පා විඤ්ඤා හරි ඉක්මනට අවබෝධ වෙනවා. හැබැයි මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේගේ ප්‍රතිපදාව දුක් සහිත වුණා. මොකද මුගලන් මහරහතන් වහන්සේට නිදිමතින් ආපු පීඩා තරව තිබුණනේ. ප්‍රතිපදාව දුක් සහිතයි. අමාරු වුණා. හැබැයි කිප්පා විඤ්ඤා ඊතා ඉක්මනින් ධර්ම අවබෝධ කළා. ඉතින් මේ ධර්ම අවබෝධ කරපු අපේ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ අගතනතුරු ලැබුව පින්වතුනි මේ බුද්ධ ශාසනේ ඒත දග්ගම් භික්කවේ මම ශාවකානම් භික්ඛූනම් ඉද්ධි මත්තානං යදිදම් මහා මොග්ගල්ලානෝ. මහණෙනි මේ බුද්ධ ශාසනයේ එ르දිමත් භික්ෂූන් අතරින් අග්‍රභාවයට පත් වෙන්නේ මේ මහා මොග්ගල්ලානයන් කියලායි බුදුරජාණන් වහන්සේ අගතනතුරු ප්‍රදානය කළේ. අසිරිමත් අద్භූත එ르දි හැකියාවක් මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේට තිබුණා. ඒ එ르දිමේ හැකියාව පින්වතුනි දෙවෙනි උනේ බුදුරජාණන් වහන්සේට විතරයි. ඒ එ르දි බලයෙන් අග්‍ර අපේ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේට මේ සම්බුද්ධ ශාසනයේ තව නාමයක් කියනවා. ධර්ම පුරෝහිත. දැන් මේ අසිරිමත් ශ්‍රාවක රත්න ගැන අපි මේ දින ගණනාවෙන් ඉගෙන ගන්න පින්වතුනි සාරිපුත්ත මහරහතන් වහන්සේට කියනවා ධර්ම සේනාධිපති. මේ බුද්ධ ශාසනයේ සෙන්පතියා. මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ ධර්ම පුරෝහිත. මේ බුද්ධ ශාසනයේ උතුම් පුරෝහිතයන් වහන්සේ. ඊට පස්සේ අපේ මහා මොග්ගල්ලාන මහරහතන් මේ අපේ ආනන්ද මහරහතන් වහන්සේ මේ බුද්ධ ශාසනයේ ධර්ම භාණ්ඩාගාරික. බුදු සසුනේ ශ්‍රී සද්ධර්මයේ නම් වූ මහා වස්තුව හද මණ්ඩලේ ආරක්ෂා කරගත්ත කෙනා. ඊළඟට අපේ මහා කස්සප මහරහතන් වහන්සේ මේ බුද්ධ ශාසනයේ ශාසන භාරධාරී සසුන කියන දේ සම්පූර්ණයෙන්ම තමන්ගේ ජීවිතයට අරගත්ත කෙනා. ශාසන බර බුද්ධ ශාසනය රැකගත යුතුයි කියන බුද්ධ ශාසනයේ මතු අනාගතයේ උදෙසා දායාද කර යුතුයි කියන බර අරගත්තේ අපේ මහා කස්සප මහරහතන් වහන්සේ. අපි මේ රහතන් වහන්සේලා ගැන ඉගෙන ගත්තා. අද ඉගෙන ගන්නේ ධර්ම පුරෝහිතයන් වහන්සේගේ ඒ අසිරිය සම්බුද්ධ ශාසනයේ ද්විතීය ශ්‍රාවකයන් වහන්සේ
ශ්‍රාවක සංඝයා අතර අරටුව වගේ. බුදුරජාණන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේත් මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේත් පිරිනුවම් පෑවට පස්සේ වදාළනේ මහණෙනි සාරිපුත්ත මොග්ගල්ලාන දෙනම නැති මේ ශාසනයේ අරටුව සිඳී ගියා වගේ. මහා රුක්ෂයක අරටුව කැඩී ගියා වගේ සාරිපුත්ත මොග්ගල්ලාන දෙනම නැතුව ගිය එක. ඉතින් සාරිපුත්ත මහරහතන් වහන්සේ ගැන භාග්‍යතුන් වහන්සේ හැඳින්වුවේ බුද්ධ ශාසනයේ ශ්‍රාවක පිරිසට අම්මා කෙනෙක් වගේ. මුගලන් මහරහතන් වහන්සේ ගැන කොහොමද භාග්‍යතුන් වහන්සේ හැඳින්වුවේ? සේයතාපි භික්කවේ ජාතස්ස ආපාදේතා එවංකෝ මොග්ගල්ලානෝ. මහණෙනි මහා මොග්ගල්ලාණන් වනාහි බුදුසසුනේ ශ්‍රාවක භික්ෂූන්ට කිරි අම්මා බඳුය. දරුවෝ වදන්නේ අම්මා. වැදූ දරුවන්ව පෝෂණය කරන අම්මා කිරි අම්මාය. මොග්ගල්ලානෝ භික්කවේ උත්තරින් විනේති. මහණෙනි භික්ෂූන් හට සෝවාන් භවෙන් ඉහළට තියෙන මාර්ගඵල කරා තමන්ගේ ජීවිතය අරගෙන යන්න උදව් කරන්නේ මහා මොග්ගල්ලාණන්. ඉතින් අපේ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේත් හරියට භික්ෂු සංඝයාට අනුග්‍රහ කළා. බොහෝ සූත්‍ර දේශනා වදාලා. ඒ දේශනා කියවනකොට තේරෙනවා මුගලන් මහරහතන් වහන්සේ ගොඩාක් ධර්මයෙන් අවවාද කරලා තියෙන්නේ භික්ෂුන්ගේ මූලික ගුණ ධර්ම හදාගන්න. භික්ෂුන් තුළ තියෙන කීකරුකම හදාගන්න. ඊළඟට වැඩිහිටි සංඝයාගෙන් අවවාද ලබන ස්වභාවයෙන් තමන්ගේ ජීවිතේ පවත්වා ගන්න. මේවට නිතර අවවාද කළා. අපේ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ ඒ කියන්නේ මුගලන් මහරහතන් වහන්සේගේ තිබුණ ස්වභාවයක් තමයි පින්වතුනි භික්ෂූන්ට අභිමානය උපදින්න කරුණු කිව්වා. පැවිද්දෝ බවට පත් වුණාම ශාසනය ගැන අභිමානයක් එන්න. ඉතින් ඒක තේරෙනවා මේ තේර ගාථාවලත්. උන්වහන්සේ වදාරනවා අපි ඉන්නේ මහා වනාන්තරේ. පිණ්ඩපාතිනුයි ජීවත් වෙන්නේ. පාත්‍රයට ලැබෙන දෙයකින් අපි සතුටු වෙනවා. අභ්‍යන්තර ජීවිතය තුළ සිත සමාහිත කරගෙන ඉන්නේ. අපි තමයි මාර සේනාව වනසලා දාන්නේ. අපි ඉන්නේ මහා වනාන්තරේ. පිණ්ඩපාතිනුයි ජීවත් වෙන්නේ. පාත්‍රයට ලැබෙන දෙයකින් අපි සතුටු වෙනවා. අපි තමයි මාර සේනාව වනසලා දාන්නේ. හස්ති රාජෙක් උණබට වලින් කරපු ගෙයක් සුණු විසුණු කරනවා වගේ. අපි ගස්සෙවනේ වාඩි වෙලා හැම තිස්සෙම භාවනා කරනවා. පාත්‍රයට ලැබෙන දෙයකින් සතුටු වෙනවා. අභ්‍යන්තර ජීවිතය තුළ හිත සමාහිත කරගෙන අපි ඉන්නේ. අපි තමයි මාර සේනාව වනසලා දාන්නේ. අපි ගස්සෙවනේ වාඩි වෙලා හැම තිස්සෙම භාවනා කරනවා. පාත්‍රයට ලැබෙන දෙයකින් සතුටු වෙනවා. අපි තමයි මාර්ග සෙනග වනසලා දාන්නේ. හස්ති රාජෙක් උණබට වලින් කරපු ගෙයක් සුණු විසුණු කරලා දානවා වගේ. ඉතින් මේ අවවාද අහනකොට පැවිදි වෙලා පිණ්ඩපාතේ වැඩම කරලා මේ හුදෙකලාවේ රුක්සෙවනේ භාවනා කරන භික්ෂුන්ට හොඳ හයියක් ආවා. හුදෙකලාවේ වීරියෙන් බණ භාවනා කරන්න. මොකද අපි මාර සේනාව වනසලා දාන පිරිසයි. එහෙම හැඟීමකින් ඉතින් මුගලන් මහරහතන් වහන්සේගෙන් අනුග්‍රහ ලැබලත් බොහෝ භික්ෂූන් ශාසනේ ධර්ම අවබෝධ කළා. ඉතින් මුගලන් මහරහතන් වහන්සේ ගැන කියනකොට අපි ඔබට පැවසුවානේ මුගලන් මහරහතන් වහන්සේ හරි කඩවසන්. නිල්මානෙල් මලේ පැහැයට සමහන හරි ලස්සන ශරීර වර්ණයක් උන්වහන්සේට තිබුණා. හරියට උන්වහන්සේ මේ දිස්සුනේ බාහිරයට සම්පූර්ණයෙන්ම නිල් මණිකකින් කරපු මූර්තියක් ප්‍රතිමාවක් වගේ. ඒ වගේ හරි තේජාන්විත පුදුම ලස්සන රූපයක් උන්වහන්සේට තිබිලා තියෙනවා. ඉතින් අපේ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ දවසක් පිණ්ඩපාතේ වැඩම කරලා දානේ වළඳලා හවස් කාලේ ගත කිරීම පිණිස එක්තරා හුදෙකලා වනපියසක වැඩ හිටියා. මේ මුගලන් මහරහතන් වහන්සේ වැඩ හිටපු වනපියසට එදා වෙසඟනක් ආවා. ඇය විශාලාවේ නගර සෝබනිය. ඇගේ නම විමලා.
මේ විමලා දැක්කා තනි පංගලමේ මුගලන් මහරහතන් වහන්සේ වැඩ ඉන්නවා. කඩවසම් පුරුෂයෙක්. හොඳ හැඩි දැඩි ශරීරේ. දැක්ක ගමන් විමලා උන්වහන්සේගේ රුවට වසඟ වුණා. වසඟ වෙලා එයා කල්පනා කළා වටපිට බලලා මේ ශ්‍රමණයා හරි තරුණ කෙනෙක්. තනි පංගලමේ මේ ඝන වනාන්තරයට ඇවිල්ලා මේ ශ්‍රමණයා ඉන්නේ. මේ ශ්‍රමණයාව පොළඹවා ගත්තොත් මට මේ ශ්‍රමණයාගේ ඇසුරින් සතුටු වෙන්න පුළුවන්. ඒ නිසා මම මේ ශ්‍රමණයාව මගේ වසඟයට ගන්න ඕන කියලා හිතලා දැන් විමලාව දන්නේ නැහැ නේ මේ කවුද ඉන්නේ කියලා. අපේ මුගලන් මහරහතන් වහන්සේ දැස් පියාගෙන භාවනා කරනකොට උන්වහන්සේගේ ඇස් දෙක ඇරව ගන්න මෙයා සින්දු කියන්න පටන් ගත්තා. මෙයා දැන් තාලෙට අප්පුඩියක් ගගහා ගීතයක් කියනවා. ගීතේ කියන ගමන් කකුලේ බැඳලා තියෙන නූපුර. මේ නූපුර කියලා කියන්නේ හඬ දෙන එකක්නේ. මෙයා කකුල් බිම වද්ද නූපුර හොල්ලනවා. තාලෙට අප්පුඩි ගගහා ඇවිද සින්දුව කියනවා. ඉතින් මුගලන් මහරහතන් වහන්සේ දැස් ඇරලා බැලුවා. මුගලන් මහරහතන් වහන්සේ ඇස් අරිනකොට ඇයට හරි සන්තෝෂයි. ඇය කල්පනා කළා එයා ඇස් ඇරියා. එයා ඇස් ඇරියා නම් මගේ උගුලට අහු වෙනවාමයි. මොකද මගේ රූපෙට අහු වෙන්නේ නැති පුරුෂයා කවුද? ඇය නගර සෝබනිය. ඇය ඇසුරු කරන්න පුරුෂයෙකුට මේ සෑහෙන මිලක් ඇය වෙනුවෙන් ගෙවන්න සිද්ධ වෙනවා. ඒ බඳු ස්ත්‍රී හිතනවා මට අහු වෙන්නේ නැති පුරුෂයා කවුද? මුගලන් මහරහතන් වහන්සේ දැස් විවර කළා විතරයි ඇය පමණ ඉක්මවා නොයෙක් දේ කරන්න පටන් ගත්තා. තමන්ගේ සලුපිලි එහෙට මෙහෙට කරන්න පටන් ගන්නකොටම මුගලන් මහරහතන් වහන්සේ හඬ විවර කළා. මුගලන් මහරහතන් වහන්සේ ඇහුවා මොකෝ මේ තිටමක් වෙලාද? ඒ වෙලාවේ මුගලන් මහරහතන් වහන්සේ ඇයට මේ විදිහට ටිකක් තද අවවාදයක් කළා. ඒ යට සැකිල්ලකින් කරපු කුටියක් ඇති තැනැත්තිය. මසින් නහරින් මහලා දාපු ඇඟක් ඇති තැනැත්තිය. අසුචි පුරවාගෙන දුගඳ හමන ඇඟක් ඇති තැනැත්තිය. ඒ විදිහට ඉඳගෙන අනුන්ගේ ශරීර ගැන මගේ කියා හිතන තිට නින්දා වේවා. බලන්න උන්වහන්සේ පැවසූ අර්ථය. තමන්ගේ ශරීරයත් නොයේ කසූචි පුරවාගෙන දුගඳ හමන එකක්. ඉබඳු ඇඟක් තියාගෙන තව කෙනෙකුගේ ඇඟක් දිහා බලාගෙන ඒකත් මගේ ඒකත් මට අයිති වෙනවා නම් කියලා හිතනවා නම් ඉබඳු හිතවිලි ඇති තිට නින්දා වේවා. ඒ යසූචි පුරවාගත් මල්ලක් වැනි තැනැත්ති. හමකින් වැසී ගිය ඇඟක් ඇති තැනැත්ති. පපුවේ ගෙඩි හදාගත් තැනැත්ති. ප්‍රේතියක් වැනි තැනැත්ති. තිගේ සිරුරේ හැමතිස්සේම අසූචි වැగిරෙන තැන් 9ක් තියෙනවා. තිගේ සිරුරේ 9 තැනකින් අසූචි වැగిරෙනවා. මේ සිරුර ඊටා දුගඳයි. තිගේ සිරුර නිවන් මඟට ඇති ලොකුම බාධාවයි. පිරිසුදු ජීවිතයක් කැමති භික්ෂූන් විසින් ඒ අසුචි වල දුරින්ම දුරු කළ යුතුයි. මේ කිව්වේ භික්ෂුවක් විදිහට බුද්ධ ශාසනය ඇතුල් වෙලා බඹසරක් ආරක්ෂා කරන්න බලාපොරොත්තු වෙනකොට කාමයෙන් අත්හරින්න උත්සාහ කරන භික්ෂුවට නිවන් මඟට තියෙන ප්‍රධානම බාධාව තමයි ස්ත්‍රිය. ඇයි හේතුව? ස්ත්‍රියගේ වසඟයට හසු වුණොත් භික්ෂුවගේ බඹසර සිඳෙන්නේය. මේ බණපද වලින් කරන්නේ ස්ත්‍රියට නින්දාවක් නොමේ. මේ තමයි සත්‍ය ස්වභාවය. අපි හිතමු ස්ත්‍රියාවක් බුද්ධ ශාසනයේ බඹසර සුරකින්න කැමැත්තෙන් ඇතුල් වුණා කියලා. ඒ ස්ත්‍රියාවගේ නිවන් මඟට බලවත්ම බාධකේ කවුද? පුරුෂයා. හේතුව ඇය වහා පුරුෂයාගේ වසඟයට යනවා. පුරුෂයාගේ වසඟයට ගිය ගමන් ඇගේ පිරිසුදු බඹසර සිඳෙනවා. ඊට උන්වහන්සේ මෙහිම වදාලා. ඉතින් මේ අසූචි පිරුණු ශරීරය ගැන මන් දන්න දේවල් තව කෙනෙක් දන්නවනම් ඒ කෙනා මේ ස්ත්‍රිය දුරින්ම දුරු කරන්නේ වැස්ස කාලෙට උතුරන අසූචි වලක් දුරු කරනවා වගේ. වැස්ස කාලෙට වතුර තද වුණාම අසූචි වලවල් උතුරනවා.
අසූචි වලවල් උතුරනකොට අහලකින් යන්න බෑ ගන්ධස්තරේ. එතකොට තමයි අර වැහිච්ච අසූචි වලේ ඇත්ත පේන්න පටන් ගන්නෙ. වැහිලා තියෙනකන් අසූචි වලේ දුගඳ උඩට එන්නේ. හැබැයි දුර්ගන්ධ සහිත දේවල් අසූචි වලේ තියෙනවා. ඒ වගේමයි පින්වතුනි මේ ශරීර. අපි කොයි කාගෙත් ස්ත්‍රී පුරුෂ කියලා කතාවක් නෑ. කොයි කාගෙත් ශරීරවල හැටි. මේ ශරීර අසූචි පුරවාගත් මලු වගේ. මේවා සම්පූර්ණයෙන්ම මේ දෙතිස් කුණුප වලින් පිරීලා නමුත් ගානට සමකින් වැහිලා තියෙන නිසා අපි කාටවත් මේක ප්‍රකට වෙන්නේ නැහැ. ප්‍රකට වෙන එකත් අපි සෝදලා කරලා පිරිසුදු කරගෙන මේ ශරීර පවත්වනවනේ. නමුත් විදර්ශනා නුවණින් ශරීරය ගැන බලනකොට ශරීරයේ ඇත්ත කල්පනා කරන්න කැමති කෙනෙකුට මේ ශරීර ස්වභාවය ප්‍රකට වෙනවා. මේ වෙසඟන විමලා මේ මුගලන් මහරහතන් වහන්සේව පොළඹව ගන්න ලාමක හිතක් ඇතුව ආවට මොකද? ඇය හරි නුවණක්කාරයි. ඇය මේ කියපු ගාථා අහලා මුගලන් මහරහතන් වහන්සේගෙන් පෙරලා මෙන්න මෙහෙම ඇහුවා. ඒව මේතං මහා වීර යථා සමන භාසසි. පින්වත් ශ්‍රමණයන් වහන්සේ ඔබ වහන්සේ විසින් ඔය පැවසූ දේවල් ඇත්තක්මයි. මහා වීරයන් වහන්සේ ඔබ වහන්සේ පැවසුවේ ඇත්ත. ඒ වුණත් ස්වාමීනි සමහර මිනිස්සු මේ ස්ත්‍රී ශරීරයට ඇලෙන්නේ හරියට මඩ වගුරක් දැක්කහම ඒකේ බැහැලා ගිලෙන නාකි හරක් වගේනේ කිව්වා. විමලා කියන්නේ වෙසඟනක්. ඇය දන්නවා ඇගේ රුවට පුරුෂයෝ ඇදෙන්නේ කොහොමද කියලා. ඒකේ උපමාව මොකද්ද? මඩ වගුරක් දැක්කොත් එහෙම ඒ මඩ වගුරට ජරා වතුර වලට නාකි මීහරක් ඉක්මනට පැන ගන්නවා. පැනලා ඒ මඩ වගුරේ හිතේ හැටියට ගිලෙනවා. ඒ වගේ තමයි මේ ඇතැම් පුරුෂයෝ මේ ස්ත්‍රී ශරීරයට ඇලෙන්නේ. ඉතින් මුගලන් මහරහතන් වහන්සේ ඒ වෙලාවේ තමන් වහන්සේ ගැන කිව්වා. ඇතැම් පුරුෂයෝ කියලානේ කිව්වේ. ඇතැම් පුරුෂයෝ එහෙම වුණාට මේ තී ඉස්සරහා වාඩි වෙලා ඉන්න පුරුෂයා කිබඳු කෙනෙක්ද? කවුරු හරි කෙනෙක් කහපාටින් හරි වෙන පාටකින් හරි මේ ආකාශේ සායම් කරන්න හිතුවොත් ඒ කෙනාට ඒක මහා වෙහෙසක්. කවුරු හරි මිනිස්සෙක් පාට අරගෙන අහසේ චිත්‍රයක් අඳින්න උත්සාහ කරනවා. අහසේ චිත්‍ර අඳින්න හදනවා කියලා කියන්නේ අඳින්න හදන මිනිස්සයාට වෙහෙසක්. මගේ හිතත් ආන්නේ ආකාශේ වගේ. අභ්‍යන්තර ජීවිතය තුල සිත සමාධිමත්වයි තියෙන්නේ. මෝඩ ගැහණියේ මහා ගිනි ජාලාවකට පනින පළඟැටියෙක් වගේ මා සමග ගැටෙන්න ඇවිත් විපතටපත් වෙන්න එපා. මේ අරහත් උත්තමයෙක් ඒ උත්තමයන් වහන්සේ ගැනයි මේ ස්ත්‍රිය රාග හිතක් උපද්දගෙන තියෙන්නේ. දැන් මේ තනි පංගලමේ ඉන්න ස්ත්‍රියට ඇය ලං වෙන්න සූදානම්. ඇය ලං වෙලා අතකින් හරි ඒ මහතෙරුන් වහන්සේව ස්පර්ශ කළොත් ඒක ඇයට බොහෝ කල අයහපත පිණිස විපත පිණිස දුක පිණිස හේතු වෙන නිසා මුගලන් මහරහතන් වහන්සේ වදාරනවා උඹ ඔය කරන්න යන එක අහසේ චිත්‍ර අඳින්න හදනවා වගේ වැඩක්. සාමාන්‍ය පුරුෂයන්ගේ චිත්තේ වගේ නොවේ මගේ හිත අහස වගේ. නිකන් ගින්නකට ඇදෙන පළඟැටියෙක් ඒ ගින්නට වැදිලා විනාශ වෙලා යනවා වගේ මාත් එක්ක හැප්පෙන්න ඇවිල්ලා විනාශ වෙන්න එපා. පස්ස චිත්ත කතං බිම්බං අරුකායන් සමුස්සිතං ආතුරං බහුසංකප්පං යස්ස නත්ති දුහන්ටිති. මුගලන් මහරහතන් වහන්සේට ධර්මයේ දේශනා කළා. මේ ශරීරයේ ඇටවලින් ගලපලා හිටවලා තියෙන්නේ. රෝග පීඩා වැළඳන මේ ශරීරය ගැන මෝඩ ජනයා හිතන්නේ වෙන විදිහකට. ඒගොල්ලෝ මේ ශරීරය විසිතුරු විදිහට සරසනවා. නමුත් බැලිය යුත්තේ මේ ශරීරයේ සැබෑ තත්ත්වය ගැනයි. ස්ථිර වූ කිසිම දෙයක් මේ ශරීරේ නෑ. බලන පින්වතුනි මේ කියන සත්‍ය බාහිරින් අපි අරගත්තොත් එහෙම මේ ශරීරේ ඒ කිව්වේ එක එක්කිනා වශයෙන් අපිට අඳුනන්න පුළුවන්.
සාමාන්‍යයෙන් එකිනෙකාව අපි රූප සටහන් වලින් නොඑක් ආකාරයෙන් අඳුන ගන්නවා. හැබැයි මේ හැම දිනාගෙම අභ්‍යන්තරයට ගත්තොත් එහෙම තියෙන්නේ පොදු ඇට සැකිල්ලක්. ඇට සැකිල්ල හින්දා තමයි මේ ශරීරයේ මේ යන් සටහන් සහිතව හිටවලා මනාව තියෙන්නේ. ඉතින් රෝග පීඩා වැළඳෙන මේ ඇට ගලපලා හිටවලා තියෙන මේ ශරීරය ගැන මෝඩ ජනතාව නම් හිතන්නේ වෙනම විදිහකට. ඒ අය මේ ශරීරය ගැන එක එක ආකල්ප වලින් යුක්ත වෙනවා. මේක ලස්සනයි, මේක හරි හැඩයි, මේක සුදු පාටයි, මේක අසවල් පාටයි. මෙහෙම මේගොල්ලෝ නොඑක් ආකාරයෙන් හිතනවා. අහවලාට වඩා මං ලස්සනයි. අහවලාට වඩා මගේ ඇස් දෙක ලස්සනයි. අහවලාට වඩා අහවලාගේ හිනාව ලස්සනයි. නොඑක් හිතුවිලි. හැබැයි ඒ අයට අමතකයි හැමෝගෙම අභ්‍යන්තරේ තියෙන ඇට සැකිල්ලක්. ඒ ඇට සැකිල්ල වටේ නහරවැල් බැඳී තියෙන්නේ. ඒ නහරවැල් අතරේ මේ මැටි ගැහුවාසේ මස් ගොඩක් තියෙන්නේ. හම නම් වූ රෙද්දකින් වසා තිබෙන්නේ. මේකේ තියෙන්නේ මෙච්චරයි කියන එක මේ නුවණින් විමසන්ට අදක්ෂ කෙනෙකුට ඒක තේරෙන්නේ නැහැ. දැන් නුවණින් විමසන්ට අදක්ෂයි කියලා කියන්නේ පින්වතුනි දන්නේ කියන එකම නෙමෙයි. දන්නේ නැති කෙනෙක් වුණත් නුවණ උපදවන ධර්මයේ අහද්දී නුවණ තියෙනවා නම් එයාට ඉක්මනට නුවණින් විමසන්න පටන් ගන්න පුළුවන්. නුවණ නෑ කියලා කියන්නේ නුවණින් විමසිය යුතු ධර්මයේ කියද්දී ඒක තේරෙන්නේ නෑ. දැන් ඇතැම් මේ බුද්ධ ශාසනයේ මේ ශාරීරියේ සත්‍ය ස්වභාවය ගැන කතා කරනකොට හරි ඉක්මනට ඒකට ගැටෙනවානේ. හරි ඉක්මනට ඒකට ගැටෙනවා. ඒක ඍණාත්මක චින්තනයක් වැරදි චින්තනයක් කියලා බැහැර කරනවා. ඒ හේතුව මොකද්ද? කල්පනා ශක්තියේ නුවණේ තියෙන දුර්වලකම. ඉතින් මෝඩ ජනතාව මේ ශරීරය හරි විසිතුරු විදිහට සරසනවා. නමුත් බැලිය යුත්තේ මේ ශරීරයේ සැබෑ తත්වය ගැනයි. ස්ථිර කිසිම දෙයක් මේ ශරීරේ නැහැ. පස්ස චිත්ත කතං රූපං මනිනා කුණ්ඩලේනච අට්ඨින් තචේන ඕනද්දං සහවත්තේහි සෝභති. මුතුමැණික් ආභරණ වලින් සැරසුවත් සමකින් ඔතා තියෙන ඇට සැකිල්ලක් ඇති මේ ශරීරයේ සැබෑ තත්ත්වයමයි බලන්න ඕන. ලස්සනට පේන්නේ ඇඳුම් නිසා. මේ සිරුර ගොඩාක් ලස්සනට පේන්නේ මොනවා හින්දාද? ඇඳුම් ආයිත්තන් පළඳන නිසා. බලන නොඑක් විලාසිතාවන්ගෙන් නොඑක් කාලෙට නොඑක් සැරසිලි. අපි කියනවා විලාසිතා ගැන කතා කරද්දී ඕවා පරණ විලාසිතා. දැන් ඒවා අලුත් කියනවා. ඇයි මේ নানা ප්‍රකාර විලාසිතා කලින් කලට එන්නේ? ස්වභාවයෙන්ම මේ ඇඟවල් ලස්සන නම් මොකටද අලුත් විලාසිතා? නෑ, විලාසිතාවන්ගෙන් තමයි මේක හැඩ කරන්නේ. නියපොතු වල වෙනම පාට ගන්නවා. තොල් වල තව පාට ගන්නවා. කොණ්ඩෙට තවත් පාට දානවා. මූණට වෙනම හැඩ දානවා. මූණේ වෙනම පාට ගන්නවා. අතපය වල තව පාට ගන්නවා. ඒ වාට සරිලන විදිහට නොඑක් ඇඳුම් ආයෙත්තන් නොඑක් වස්ත්‍ර මේ ශරීරයේ එල්ලා ගන්නවා. ඒ තැන් වලට ආභරණ පළඳනවා. ඒකල මේ අසූචි භාජනයක් වගේ එක සරසවන්න මේ ලෝකයක් උත්සාහය යෙදෙනවා. ඉතින් මේක තමයි සාමාන්‍ය ලෝකේ තියෙන දේ. අලත්තක කතා පාදා මුඛං චුන්න මක්ඛිතා අලං බාලස්ස මෝහාය නෝච පාරගවේසිනෝ. යටිපතුල් පාට කරලා තිබුණත් සුවඳ බුලත් පිට කාලා මේ දුර්ගන්ධ මුඛය සුවඳවත් කරගෙන හිටියත් මෝඩ ජනතාවගේ මුලාවට විතරයි ඒක ගැලපෙන්නේ. නිවන හොයන කෙනෙකුට ඒකෙන් පළක් නැහැ. මුලාව පස්සේම යන ජනතාවට ඒක හරි වටින එකක්. කෙනෙක් හොඳට මේකප් කරලා හැඩ වෙලා සැරසිලා ඉන්නවනම් ඒක සාමාන්‍ය ලෝකයට වටිනවා. එයා ලස්සනට ඉන්න කෙනෙක් කියලා. ඒක වටින එකක්. ඒ වටින්නේ කාටද? නිවනක් නොසොයන අයට.
හැබෑ සැනසුමක් නොසොයන අයට ඒක වටිනවා. ඉතින් ඒ අයෝ ඒකේ ಗುಣ කියයි. ඊළඟට මේ දුර්ගන්ධ සහගත ශරීරයේ සුවඳවත් කරගන්නකොට ඒ සුවඳවත් භාවය ගැන නුවණ මඳ ජනතාව එහෙම නැත්නම් නිවනක් නොසොයන ජනතාව නොයෙක් ගුණ කියයි. හැබැයි නිවනක් හොයාගෙන යන කෙනෙකුට නම් ඒකෙන් පළක් නැහැ කියනවා. අට්ඨපාද කතා කේසා නිත්තා අංජන මක්ඛිතා අලං බාලස්ස මෝහාය නොච පාර ගවේසිනෝ. කෙස් වලින් නොයෙක් කොණ්ඩා මෝස්තර හදනවා. ඇස් වල අඳුන් ගන්නවා. මෝඩ ජනතාවගේ මුලාවට නම් ඒක ගැලපෙනවා. හැබැයි නිවන සොයන කෙනෙකුට ඒකෙන් පළක් නෑ. අංජනීව නවා චිත්තා පූති කායෝ අලංකතෝ අලම්බාලස්ස මෝහාය නොච පාර ගවේසිනෝ. හරි ලස්සන එකයි. මේ කුණු ශරීරය තියාගන්න හදන්නේ හරියට ලස්සනට සරසලා කැටයම් කරපු භාජනයක් වගේ. එහෙම තියාගන්නකොට මෝඩ ජනතාවගේ මුලාවට විතරයි ඒක ගැලපෙන්නේ. නිවන හොයාගෙන යන කෙනෙකුට නම් ඔයින් පළක් නැහැ. දැන් මේ විමලාට කිව් බණ. විමලා කියන වෙසඟන අපේ මොග්ගල්ලාන මහරහතන් වහන්සේ ළඟට ආවේ මේවා ඔක්කොම ටික කරගෙනනේ. ඇස්වල අඳුනුත් ගාගෙන, ඈ සැරසිලා, යටිපතුල් වල වෙනම රෝස පාට ගාගෙන, ඇඟේ නූපුර එල්ලගෙන, දිග කරාඹු දාගෙන, නූපුර සලන් කියලා හොල්ල නොයේකුත් වස්ත්‍ර වලින් සැරසිලා ඈ එන්නේ. ඈ එහෙම එනකොට විමලාගේ තියෙන ලස්සන කියලා අනිත් පුරුෂයෝ නම් වසඟ වෙලා යනවා. හැබැයි නිවනක් හොයාගෙන යන කෙනෙකුට ඔයින් පළක් නෑ කියනවා. නොයෙක් කොණ්ඩ මෝස්තර දාලා කොණ්ඩේ සරසලා කොණ්ඩේ මල් ගහගෙන ඒ දේවල් වලට මේ නිවන හොයාගෙන යන්නේ නැති කෙනෙක් නම් රැවටෙයි. හැබැයි නිවනක් සොයාගෙන යන කෙනෙකුට ඕ වගේ ඇති පළක් නෑ. මේ කුණු ශරීරය කැටයම් කරලා සරසපු භාජනයක් වගේ තියාගන්න හැදුවට ඒක මෝඩයෙකුට නම් ගැලපෙයි. හැබැයි නිවනක් හොයන කෙනෙකුට වැඩක් නෑ. ඕදහි මිගවෝ පාසං. මේක හරියට විමලා මුවවැද්දෙක් උගුලක් අටවලා තිබුණා. මුවවැද්දා උගුල අටවන්නේ මුවාව ඩැහැගන්ටයි. නාසදා වාගුරන් මිගෝ. හැබැයි මුවා ඒ උගුලට අහුනේ නෑ. බුත්තා නිවාපං ගච්ඡාම කන්දන්තේ මිග බන්ධකේ. ඕන් ඔය වගේමයි මාරයා විසින් මේ සත්වයාව අල්ලගන්ට උගුල් ගහලා තියෙනවා. ඒ අතරේ භික්ෂුව අල්ලා ගන්නට ගැසූ දරුණුම උගුල ස්ත්‍රී රුවයි. හැබැයි ඒ උගුල් වලට අපි නම් අහුනේ නෑ. අපි ගොදුරු කාලා පැනලා යනවා කියනවා. චින්නෝ පාසං මිගවස්ස නාසදා වාගුරන් මිගෝ. මුවවැද්දගේ උගුල අපි විදර්ශනා ප්‍රඥාවෙන් කඩලා බිඳලා සිඳලා දැම්මා. උගුලට අහුනේ නෑ. බුත්තා නිවාපං ගච්ඡාම සෝචන්තේ මිගලුද්දකේ. මුවවැද්දා දුක් වෙද්දී අපි ගොදුරු කාලා පැනලා දුවනවා. ඉතින් එදා විමලාට ඒ වෙසඟනට ඔය බණ ටික අහන්න ලැබුණා. ඔය බණ ටික අහද්දී විමලා කියලා කියන්නේ වෙසඟනක් විදිහට ජීවිතේ ගත කරත් නුවණ තිබ්බ කෙනෙක්. නුවණ තිබ්බේ නැත්තම් නුවණ තිබ්බේ නැති ස්ත්‍රියක් නම් අපේ හරි ඉක්මනට තරහ වෙනවනේ. ආන්න මේ බණපදෙන් අපිට අපේ ස්ත්‍රී රූපේ ගැන ඇද කිව්වා. අපිට බැන්න. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන ස්ත්‍රීන්ගේ ඇද කියන එකමයි කියලා මෝඩ ස්ත්‍රීන් ගැටෙනවනේ. හැබැයි විමලා කියලා කියන්නේ නුවණ තිබ්බ කෙනෙක්. විමලාව මේක අහලා හිත පැහැදුනා. හිත පැහැදිලා ඈ කියනවා ස්වාමීනි අනේ ඔබ වහන්සේ පැවසුවේ ඇත්ත. මං ඔබ වහන්සේව සරණ යනවා කිව්වා. ඒකල හරියට තිබ්බ එකක් පින්වතුනේ. අර Tamanට පිහිටක් තියෙන තැනක් අඳුනගත්ත ගමන් සරණ යන එක. මං සරණ යනවා කිව්වා. මුගලන් මහරහතන් වහන්සේ වදාළ විමලා නුඹ මාව සරණ යන්න එපා. නුඹ සරණ යා යුත්තේ මා සරණ ගිය ඒ බුදුරජාණන් වහන්සේවයි. එතකොට විමලාව
මුගලන් මහරහතන් වහන්සේගෙන්ම දැනගත්තා භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න තැන ඒ විමලා තෙරුවන් සරණී පිහිටා භාග්‍යතුන් වහන්සේව සරණ ගියා. කාලයකට පස්සේ විමලා තමන්ගේ පරණ ජීවිතේ සම්පූර්ණයෙන්ම අත්හැරලා බුද්ධ ශාසනය පැවිදි වුණා. පැවිදි වෙලා අරහත් උත්තමාවියක් බවට පත් වුණා. විමලා අරහත් උත්තමාවිය. එතකොට මුගලන් මහරහතන් වහන්සේගේ මේ බණ කතාව අපතී ගියේ නෑ. එදා ඒ විසංගන මේ විශාලාවේ මහ වනාන්තරයේදී මුගලන් මහරහතන් වහන්සේගේ බණ අහලා අරහත් උත්තමාවියක් බවට පත් වෙලයි ඒ ජීවිතය අවසන් වුණේ. ඉතින් ඒ තමයි අපේ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේගේ ජීවිතේ අසිරිය. අපගේ මහා මොග්ගල්ලාන මහරහත් මුනිදුන්ට මේ සම්බුද්ධ ශාසනයේ ධර්ම පුරෝහිතයන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. යෝ මහානුභාවෝ චලබිඤ්ඤෝ ඉද්ධියා පාරමින්ගතු සෝවිකුබ්බනාසු කුසලෝ වසී භූතෝ මහිද්ධියා තං වේතරාගං සුසමාහිතින්ද්‍රියං වන්දාමි පරිනිබ්බුත මොග්ගල්ලානං මහාග සෞරහත් නුතුමෙක් සයක් වූ මහා අභිඥා ලැබ මුදුන්පත් වී ඉරිදි බලයෙන් මහානුහස් පෑවෙද දක්ෂ වී මහා පෙළහරෙහි ඉරිදි බල තම වසඟයට ගත් ඒ විතරාගී සමාහිත නිදුරන් නැති අමා නිවනට වැඩිය අපගේ මහා මුගලන් රහත් මුනිදුට වඳිමි මම සාදරයෙන්. සාදු සාදු සාදු. අපගේ මහා මුග්ගල්ලාන මහරහතන් වහන්සේ අනිකුත් උතුම් මහරහතන් වහන්සේලා නිවී සැනසුන අමා මහ නිවනේ අපටත් සැනසෙන්ට ලැබේවා. සාදු සාදු සාදු. අද ධර්ම දේශනාව තුළින් අප රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් සක්දෙවිඳුන් සතරවරන් දෙවිවරුන් ප්‍රධාන සියලු දෙවියෝ සතුට සිතින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන දෙවිවරු දිව්‍ය සැපයෙන් වැඩේවා. ඒ සියලු දෙවියන්ගේ ආශිර්වාද රැකවරණ අප හැම දිනාටම දෙවියෝ සලසත්වා දෙවියෝද සසර දුකින් අත මිදෙත්වා කියන අදහසින් දෙවියන්ට පින් අනුමෝදනා සිදු කරන්න. රැස් කළ පින් අපගේ ගුරු දේවයන් වහන්සේට අනුමෝදන් වෙලා ගුරු දේවයන් වහන්සේට නිදුක් නිරෝග සුවයම සැලසේවා, දීර්ඝායුෂ සැලසේවා. ගෞතම සාසනයේ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණයෙන්ම අවබෝධ කරන්ට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයෝ මේ මාසේ 15 වෙනි දිනට ජන්මදිනයේ යෙදුණු පින්වත් ලසන්තා ප්‍රියදර්ශනී මෑණියන්ට මේ සියලු පින්වල ආශිර්වාදය, තෙරුවනේ ආශිර්වාදය, සියලු දෙවියන්ගේ ආශිර්වාදය සැලසිලා නිදුක් නිරෝග සුවයම සැලසේවා, දීර්ඝායුෂ සම්පත් සැලසේවා. නිරතුරුව කල්යාණ මිත්‍ර ඇසුර ලැබීම පිණිසත්, සුවසේ දහම්මග දියුණු කර ගැනීම පිණිසත්, ගෞතම සාසනයේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිසත් වාසනාව ලැබෙත්වා කියලා අපි සෙත් ප්‍රාර්ථනා කරනවා. අද ධර්ම දානය සිද්ධ කරන ඒ පින්වත් මිනෝල් රත්නායක මහත්මයාගේ නමින් 2021 මැයි මාසයේ 5 වෙනි දිනට මිය පරලෝ ගොස් වසර 4ක් සම්පූර්ණ වූ පින්වත් ඩන්කන් රත්නායක පියාණන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. මියගිය ලයනල් සීයාට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම නමින් මියගියා වූ සියලු ඥාතීන්ට, සියලු හිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන්ව
ඒ අයගේ පරලෝක ජීවිතයේ සැපයටම පත්වෙත්වා කියන අදහසින් පින් අනුමෝදනා සිදු කරන්න. කෑගල්ල ගලිගමුවේ පදිංචි දැනට ඩුබායිහි සේවයේ නියුතු ඩුබායි මහමෙවුනා භාවනාසපුට සම්බන්ධ පින්වත් මිනෝල් රත්නායක මහත්මයා විසිනුයි අද දවසේ ධර්ම දානය සිද්ධ කළේ. එතුමාගේ සුජීවත්ව සිටින මැයි මාසේ 5 වන දිනට ජන්මදිනයේ යෙදුණු පින්වත් දයාරත්නායක අත්තම්මාට පින් අනුමෝදන් වෙත්වා. මැයි මාසේ 18 වන දිනට ජන්මදිනයේ යෙදුණු පින්වත් එච්.එච්. මානෙල් අත්තම්මාට සහ විල්බට් රත්නායක සීයාට පින් අනුමෝදන් වෙලා ඒ හැම දිනාට නිදුක් නිරෝග සුව සම්පන්නිය දීර්ඝායස සම්පන්නිය සැලසේවා. ඒ විදේශගතව සේවා කටයුතු සිද්ධ කරන පින්වත් මිනෝල් රත්නායක මහත්මයාට කිසියම් කරදරයකින් බාධාවකින් තොරව ඒ රැකී ආරක්ෂා කටයුතු සුවසේ නිදුකින් කරගන්නට සියලු දෙවියන්ගේ ආරක්ෂාව ආශිර්වාදය නොඅඩුවම සැලසේවා. ඉතින් එතුමාට මේ ධර්ම දානමේ පිනේ අනුහසින් තෙරුවන් සරණින් සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ රැකවරණින් නිදුක් නිරෝග සුව ශාන්තිය සැලසේවා. ජීවිතයට නිරතුරුවම උතුම් කල්යාණ මිත්‍ර ඇසුර ලැබේවා. සුවසේ ගුණ දහම් දියුණු කරගෙන සුවසේ පින් කරගන්නට අවකාශ ලැබෙත්වා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලාට ශ්‍රද්ධා කාර්ය මණ්ඩලය හැම දිනාට ඒ වගේම සුපින්වත් ඔබ හැම දිනාට මේ ගෞතම සාසනය තුල සුවසේම ධර්ම අවබෝධ කරන්ට වාසනාව ලැබෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.